සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් අපි ඔබ මුණ ගැහෙන අමරණා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකෙන්. ඔයගොල්ලෝ දැන් දන්නවා අමරණා මෙඩ්සර්ව් කියලා කියන්නේ රෝග සම්බන්ධයෙන් විස්තර කරන විශේෂයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාව, දේශීය වෛද්‍ය විද්‍යාව සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ආශ්‍රයෙන් කතා කරන සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකක් කියලා. ඉතින් මම කතා කරන්න හිතුවා මේ ගොඩක් වැදගත් මාතෘකාවක් විශේෂයෙන්ම අපි කාටත් එදිනෙදා ප්‍රයෝජනවත් වෙන කරුණු කාරණා කීපයක් සම්බන්ධව. ඒ මොකද්ද මේ බටහිර ඖෂධ විශේෂයෙන්ම අපි භාවිතා කරන බටහිර ඖෂධ මේ සිරුරට අහිතකරද, මේ සිරුරට අගුණද, ඒ වගේ යම් යම් ඉන්ද්‍රියන් වලට හානි වෙනවද කියන කරුණු කාරණා සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්න. මොකද මෙතෙන්දී මම අපි දකින දෙයක් තමයි විශේෂයෙන්ම වෛද්‍යවරු විදිහට මේ ගොඩක් අය අතරේ ගොඩක් වැරදි මත තියෙනවා මේ ඖෂධ භාවිතය සම්බන්ධයෙන්. දැන් සමහර අය හිතනවා මේ සමහර දේශීය කියන ඖෂධ වල කිසිම හානියක් නැහැ, ඒවා ඕන තරම් බොන්න පුළුවන්. නමුත් මේ බටහිර ඖෂධ තමයි ගොඩාක් වෙලාවට සිරුරට හානි කර වෙන්නේ කියලා එහෙම මතයක් තියෙනවා ගොඩක් අය අතරේ. අපි බලමු මේ මතය කොච්චර දුරට ඇත්තද කියලා. ඉතින් මේ බටහිර ඖෂධ ගැන අපි කතා කරනවා නම් මේ බටහිර ඖෂධ කියලා කියන්නේ බොහෝ දුරට රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය මේවා නිපදවන්නේ ගොඩක් වෙලාවට මේ පර්යේෂණාගාරවල තමයි නිපදවන්නේ, ලැබ්ස් වල. මේවා පර්යේෂණාගාරවල නිපදවලා ඊට පස්සේ මේක මනුෂ්‍ය පරිභෝජනයේ සුදුසුද කියලා යම් කාලයක් පරීක්ෂණ වලට ලක් කරලා ඊට පස්සේ යම්කිසි නියැදි සාම්පල්ස් අරගෙන මේ රෝගීන්ට භාවිතා කරලා යම්කිසි කාලයක් එතකොට ඒ භාවිතා කරනකොට ඒ ඖෂධයේ ගුණය සම්බන්ධයෙන් ලොකු විමර්ශනයක් කරලා ගොඩාක් කල් ගත වෙන කාර්යයක් මේක. ඒකම ඖෂධයේ අතුරු ආබාධ සම්බන්ධයෙන් ලොකු විමර්ශනයක් කරලා තමයි මේ ඖෂධයක් විශේෂයෙන්ම බටහිර ඖෂධයක් එළියට දානකොට දාන්නේ. එතකොට මේක ෂණිකවම නිපදවපු ඖෂධයක් එළියට දාන්නේ නැහැ බොහෝ දුරට. එතකොට මේ ඖෂධ භාවිතා කරනකොට අපි ඖෂධයක් අලුතෙන් දැම්මොත් මාකට් එකට වෙළඳපොළට දැම්මට පස්සේ ඒගොල්ලෝ එතන ඉඳලත් යම්කිසි විමර්ශනයක් පසු විමර්ශනයක් කරනවා ගොඩක් වෙලාවට. මොකද ඖෂධය මුලදී අඳුරගත්ත නැති අතුරු ආබාධත් පසු කාලීනව එන්න පුළුවන්ද කියලා විමර්ශනයකුත් කරනවා. ඉතින් මේ බටහිර ඖෂධ ගැන ගත්තාම අපි හිතන තරම් මේ කෙටි සරල දේවල් නෙමෙයි තියෙන්නේ. මේ ඖෂධ නිෂ්පාදනය කරපු තැන සිට මනුෂ්‍ය පරිභෝජනය දක්වා සහ ඒ පරිභෝජනය කළාට පස්සේ ඇති වෙන සංකූලතා ආදීන් සුවිශේෂී විමර්ශනයක් නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඒක ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් මේ ඖෂධ ගත්තාම ගොඩක් අයට ඕන දේ තමයි මේ ඖෂධය ගත්තාම ඒකට දැනෙන්නේ නැති වෙන්න බොන්න ඕනේ. ඉතින් මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ ඖෂධයක් කියන්නේ අපි සිරුරට පිටතින් හදපු ගන්න රසායනික ද්‍රව්‍යයක් නේ. මේ රසායනික ද්‍රව්‍යයක් ඇඟට ගියාම අපිට යම්කිසි දේවල් දැනෙනවා, තේරෙනවා. මේක එහෙම ඖෂධ දැනෙන්නේ නැතුව, තේරෙන්නේ නැතුව බොඩ තියෙන ඖෂධ අඩුයි ඇත වශයෙන්ම. ඉතින් අපේ මේ ජනතාව කල්පනා කරන්න ඕන දෙයක් තමයි මේ ඖෂධ ඇඟට ගත්තාම යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් මෙතන විශේෂම ඖෂධයක විස්තර කරනවා මේ අතුරු ආබාධ කියලා දෙයක්. මේ ඖෂධවල අතුරු ආබාධ ගත්තාම ඒකත් කොටස් දෙකකට බෙදෙනවා. විශේෂයෙන්ම අහිතකර නොවන අතුරු ආබාධ සහ අහිතකර ආබාධ කියලා විශේෂයෙන්ම කොටස් දෙකකට බෙදලා දක්වනවා. එතකොට දැන් අපි ඖෂධයක් රෝගියෙකුට නියම කරනකොට අපි විශේෂයෙන්ම යම් යම් අතුරු ආබාධ එනවා නම් වෛද්‍යවරුන්ගේ එක කාර්යයක් තමයි අතුරු ආබාධ සම්බන්ධයෙන් රෝගියාව දැනුවත් කරන එක. දැනුවත් කරලා ඖෂධය ලබා දෙන එක. එහෙම නුනොත් වෙන්නේ ගොඩක් වෙලාවට රෝගියා ඖෂධය අරන් යනවා, භාවිතා කරනවා. භාවිතා කළාට පස්සේ යම්කිසි ප්‍රශ්නයක් එනවා. එතකොට ප්‍රශ්නයක් ආවට පස්සේ ගොඩක් වෙලාවට රෝගියා කරන්නේ මොකද්ද? නැවත වෛද්‍යවරයා හමු වෙන්නේ නැහැ. එක්කෝ ඖෂධය තමන්ගේ හිතුමනාපට නවත්තලා දානවා. එහෙම නැත්නම් වෙනත් වෛද්‍යවරයෙක් කරා එළඹෙනවා. ඉතින් ඒක අත් වශයෙන්ම සුදුසු දෙයක් නොවේ. මෙතෙන්දී විශේෂයෙන් වෛද්‍යවරු විදිහටත් කාර්යභාරයක් තියෙනවා මේ ඖෂධයක අතුරු ආබාධ පිළිබඳව දැනුවත් කරන එක. ඉතින් මේ ඖෂධය භාවිතා නොකළ යුතු අවස්ථා මොනවද කියන එක දැනගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඖෂධය නිෂ්පාදනය කළාට පස්සේ ඒ ඖෂධ තියෙනවා යම්කිසි ක්‍රමවේදයක් ඖෂධය භාවිතා කරන. ඒ වයස් කාණ්ඩ තියෙනවා. සිරුරේ බරට තියෙනවා. එතකොට ඒ සිරුරේ බරට ඖෂධය මේ අපි ගණනය කරලා හදන්න ඕනේ දෙන්න ප්‍රමාණය ඒ වගේ
ඖෂධය ආවට ගියාට පාවිච්චි කරන්න බෑ. ඒ ඖෂධය දෙන පිළිවෙලක් තියෙනවා. දැන් සමහර ඖෂධ විශේෂයෙන්ම සමහර රෝගවලට භාවිතා කරනකොට යම්කිසි කාල සීමාවක් තියෙනවා. සමහර රෝගවලදී. සමහර ඖෂධ තියෙනවා ඖෂධය සතියක් භාවිතා කරන්න ඕනේ. සමහර ඖෂධ තියෙනවා සති දෙකක් භාවිතා කරන්න ඕනේ. එතකොට තමයි රෝගය සම්පූර්ණ සුවය ලැබෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට රෝගීන් කරන්නේ මේ යම්කිසි අතුරු ආබාධයක් ආවොත් මේ ඖෂධය භාවිතය හිටි ගමන් නවත්තනවා. ඉතින් ඒකෙදි ගොඩාක් ඊට පස්සේ බරපතල තත්ත්වවලට යන්න පුළුවන්. ඉතින් මම කතා කරේ ඖෂධය භාවිත නොකළ යුතු අවස්ථා මොනවද කියලා. ඒතකොට නිෂ්පාදකය සඳහන් කරලා තියෙනවා නම් ඒ අදාළ විස්තරවල මේ ඖෂධය භාවිත නොකළ යුතු අවස්ථා අපි ඒක පිළිපදින්න ඕනේ. නිෂ්පාදකයාගේ ඒ දීලා තියෙන විස්තර අනුව තමයි ඖෂධය භාවිතා කරන්න ඕනේ. ඕනම ඖෂධයක් මතක තියාගන්න ඕනේ සිරුරට අහිතකර වෙන්න පුළුවන්. අහිතකර වෙනවා කියලා කියන්නේ අසාත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්. මේ අසාත්මිකතාවයක් ඇති වුණොත් අපි කියනවා මේක ඇලර්ජික් කන්ඩිෂන් එකක් එන්න පුළුවන්. ඇලර්ජි එකක් ආවොත් විශේෂයෙන්ම ඖෂධයක් නැවත භාවිතා කරන්න බැරි තත්වයකට පත් වෙනවා. ඉතින් වගකීම තමයි යම්කිසි ඖෂධයක් ගත්තාම රෝගියාට ගැටලුකාරී තත්ත්වයක් එනවා නම් අදාළ වෛද්‍යවරයා දැනුවත් කරලා මේ දැනගන්න ඕනේ මේක ඇලර්ජි එකක්ද කියලා. මොකද ඇලර්ජි එකක් ආවොත් මේ ඖෂධය නැවත නැවත භාවිතා කරලා රෝගියාට මාරාන්තික තත්ත්වවලට යන්න පුළුවන්. ඒක එකක්. එහෙම නැත්නම් නැවතත් වෙනත් වෛද්‍යවරයෙක් කරා එළඹුණාම එම වෛද්‍යවරයා ඒ ගැන දැනුවත් නැත්නම් එම ඖෂධයම නියම කළොත් රෝගියාට බරපතල සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් සමහර බටහිර ඖෂධ තියෙනවා මේ ඒ ඇලර්ජිස් එන්න පුළුවන් ඖෂධ විශේෂයෙන්ම වැඩිපුර එන්න පුළුවන් ඖෂධ. විශේෂයෙන්ම උදාහරණ වශයෙන් සඳහන් කරනවා නම් මේ පෙනිසිලින් කියන ඖෂධය විශේෂයෙන්ම ප්‍රතිජීවකයක් වෙන පෙනිසිලින් කියන ඖෂධය බොහෝ දුරට අසාත්මිකතාවයන් පෙන්වන්න පුළුවන් ඖෂධයක්. නමුත් බහුලව භාවිතා කරන ඖෂධයක් රෝග ගණනාවකට. ඉතින් යම්කිසි වෙලාවක එම ඖෂධයක් මේ කියන අහිතකර තත්ත්වයක් ආවොත් අසාත්මිකතාවයක් ආවොත් අපි ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ජීවිත කාලය පුරාවට මේ ඖෂධය නැවත භාවිතා කරන්න බෑ. ඒක එකක්. තවත් ඖෂධ වර්ග තියෙනවා විශේෂයෙන්ම සල්ෆර් අඩංගු ඖෂධ. සල්ෆර් අඩංගු ඖෂධත් බොහෝ දුරට අසාත්මිකතාවයන් පෙන්වන්න පුළුවන්. ඉතින් මේ වෛද්‍යවරු දන්නවා ඇත්ත වශයෙන්ම මොන ඖෂධද අහිතකර වෙන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ ඖෂධයක් නියම කරනවා නම් වෛද්‍යවරු වඩා හොඳයි. මෙම ඖෂධයක් තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් ආවොත් මට ඒක ඇවිල්ලා කියන්න වහාම කියන්න කියලා මේ ඖෂධය වහාම ගන්න එක නතර කරන්න කියලා දැනුවත් කිරීමක් කරනවා නම් ඉතා හොඳයි. ඒක අද කාලේ අත්‍යවශ්‍ය සාධකයක්. මොකද නැත්තම් මේ අනවශ්‍ය ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මොකද්ද නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන් අද කාලේ ඉස්සර වගේ නෙමෙයි. එතකොට මේවා දැනුවත් කරලා නොතිබුණොත් ඒක වෛද්‍යවරයාට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් රෝගීන් මේ ඖෂධ ගත්තාම ඊළඟට කරන පැමිණිල්ලක් තමයි ડોක්ටර් මේ බෙහෙත් බොනකොට මේ මුත්‍රා දැවිල්ල එනවා කියලා. මේක ඇත්ත තත්ත්වය මොකද්ද කියලා බලමු. දැන් මේ ඖෂධයක් අපේ සිරුරට ගත්තාම මේ සිරුරේදී බඩේදී විශේෂයෙන්ම ආමාශය තුලදී මේ බඩවැල් තුලදී මේ ඖෂධය අපේ සිරුරට අවශෝෂණය වෙනවනේ. මේ අවශෝෂණය වෙන ඖෂධය ඊළඟට ගමන් කරන්නේ විශේෂයෙන්ම අපේ අක්මාව කියන අවයවය හරහා ගමන් කරන්නේ. විශේෂයෙන්ම අපේ සිරුරේ මේ ඖෂධ විශේෂයෙන්ම අපි ගන්න අපේ රසායනික ද්‍රව්‍යයෙන් අයින් කරන ප්‍රධාන අවයව දෙකක් තියෙනවා. එකක් තමයි අපේ වකුගඩු දෙක, අනිත් එක තමයි මේ අක්මාව කියන ග්‍රන්ථිය. ඉතින් මේ අවයව දෙක හරහා තමයි බොහෝ ඖෂධ ඇඟෙන් ඉවත් වෙන්නේ. ඖෂධීය ගුණය ඇති කරලා ඊට පස්සේ ඒකේ යම්කිසි අතුරු ඵල විදිහට මේ අවයව දෙක හරහා සිරුරෙන් ඉවත් වෙනවා. විශේෂයෙන්ම අක්මාව හරහා ඉවත් වෙන ඒවා පිත හරහා ඇවිල්ලා බඩවැල් හරහා ඉවත් වෙනවා. වකුගඩු වලින් බොහෝ දුරට වෙන්නේ වකුගඩු හරහා ෆිල්ටර් වෙලා මුත්‍රා මාර්ගයෙන් බැහැර වෙනවා. ඉතින් හුඟක් වෙලාවට මේ ඖෂධය භාවිතා කරනකොට මේ ඖෂධය සිරුර තුළ කොටස් වලට කැඩිලා බිඳිලා ඒකේ ඉතුරු වෙන කොටස් විශේෂයෙන්ම මුත්‍රා මාර්ගය හරහා බැහැර වෙනකොට විශේෂයෙන්ම දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. මේක රෝගිකයන් හිතනවා මේ බෙහෙත් බොනකොට මේ මුත්‍රා අමාරුවක් හැදිලා කියලා. අත වශයෙන්ම මේ தත්ත්වය බොහෝ දුරට මග අර ගන්න පුළුවන්. හොඳට වතුර පානය කළොත් ඒ தත්ත්වය මග අර ගන්න පුළුවන්. ඒ தත්ත්වය බොහෝ දුරට ඇති වෙන්නේ අර ඖෂධය මුත්‍රා මාර්ගය තුල මුත්‍රා මාර්ගයේ ගෑවිලා ගමන් කරනකොට ඇතිවන තත්ත්වය ඒ දැවිල්ලක් විදිහට ඇති වෙන්නේ බොහෝ දුරට. ඉතින් මේක ඖෂධ භාවිතා කරනකොට මේ ජලය මේ බහුලව පානය කිරීමේ මේ தත්ත්වය බොහෝ දුරට මග අරගන්න පුළුවන්. ඊළඟට රෝගීන් තවත් කියන මැසිවිල්ලක් තමයි මේ ඖෂධ භාවිතා කරනකොට මේ බඩට එන අපහසුතාව. විශේෂයෙන්ම
මේ බඩේ ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වයේ තියෙන අය, බඩේ තුවාල තියෙන අය, එම රෝගයට බෙහෙත් ගන්න අයට යම් යම් සංකූලතා එන්න පුළුවන් සමහර ඖෂධ නියම කරනකොට. එතකොට ඒක වෛද්‍යවරයාට විශේෂයෙන්ම ඖෂධ රෝගවලට බෙහෙත් ගන්න ගියාම ඖෂධ නියම කරන්න කලින් වෛද්‍යවරයාට පවසන්න ඕනේ මට මෙහෙම ગેස්ට්‍රයිටිස් වගේ රෝගී තත්ත්වයක් තියෙනවා මේ වගේ ඖෂධ ගන්නවා කියලා. එතකොට වෛද්‍යවරයාට පුළුවන් ඒවා උස්සන්න නොවෙන්න ඖෂධ භාවිතා කරන විදිහට ලියලා දෙන්න උපදෙස් දෙන්න. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට තවත් කාරණයක් තමයි දැන් මම කලින් සඳහන් කරා යම්කිසි ඖෂධයක් නියම කරනකොට ඒ කාල සීමාවන් තියෙනවා මේ රෝගේ සුව වෙන. එහෙම ඒ අදාළ කාල සීමාව ගත්තේ නැත්නම් රෝගේ සුව වෙන්නේ බාගෙට. අද විශේෂයෙන්ම අපි ලංකාවේ දකින දෙයක් තමයි මේ ඖෂධ නියම කළාම රෝගීන් හරි පිළිවෙලට ඖෂධ භාවිතා කරන්න විවිධ හේතු නිසා. එකක් තමයි මේ ඖෂධය සැරයි කියලා තමන්ම හිතාගෙන ඉන්නවා. එකක්. අනිත් එක තමයි දවස් දෙකක් බෙහෙත් බොනකොට මේ රෝගී තත්ත්වය සුව වේගෙන එනකොටම ඖෂධය බොන එක නවත්තනවා. ඉතින් මේකේ ගැටලුව තමයි මේ රෝගියාගේ මේ රෝගය බාගෙට හොඳ වෙලා තිබ්බොත් ඊළඟ පාර උස්සන්න උනහම අර කලින් දීපු ඖෂධ වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඊට වැඩිය පවර්ෆුල් ඖෂධ වලට යන්න සිද්ධ වෙනවා. ඒකත් එක කාරණාවක්. ඉතින් අද ඖෂධ ගත්තාම ගොඩක් මිලෙනුත් අධිකයි. ඉතින් රෝගීන්ට හුඟක් වෙලාවට මේ ඖෂධ සම්බන්ධයෙන් අපි ඖෂධ නියම කරාම සමහර අය ඉන්නවා මේ ඖෂධ සම්පූර්ණ ඖෂධ ඒ නියම කාල සීමාව ගන්නෙ නැහැ. එක හේතුවක් ආර්ථික ප්‍රශ්න. ඉතින් මේ ඒකත් එක ගැටලුවක් වෙලා තියෙනවා අත වශයෙන්ම මේ ඖෂධ භාවිතා කිරීමේදී. මේ ඖෂධ හරියාකාරව පාවිච්චි නොකරන එක හේතුවක් තමයි. ඉතින් මට මේ තවත් කරුණු කාරණා කීපයක් කියන්න හිතුණා. ඒ මොකද්ද මේ අපේ මේ රෝගීන් විශේෂයෙන්ම මේ වෛද්‍යවරු ගැන එක වෛද්‍යවරු සම්බන්ධයෙන් යම්කිසි නිගමන වලට පූර්ව නිගමන වලට එළඹෙනවා. එළඹෙලා මෙන්න මේ වගේ කැටගරයිස් කරනවා. ඒ තමයි මේ අහවල් වෛද්‍යවරයාගේ බේස් සැරයි. අහවල් වෛද්‍යවරයාගේ බේත් තේරෙන්නේවත් නැකට හරි හොඳයි. සල්ලිත් ඉතුරුයි. පොඩි කාලයක් තමයි බෙහෙත් ලබා දෙන්නේ. අහවල් වෛද්‍යවරයා ළඟට ගියාම ඖෂධ මිලෙනුත් අධිකයි. ගොඩක් කාලයක් බෙහෙත් බොන්න ඕනේ. එතකොට එහෙම වෛද්‍යවරයා ළඟට ගොඩක් රෝගීන් පැමිණෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. දැන් සමහර වෛද්‍යවරු ප්‍රසිද්ධ වෙලා ඉන්නවා. එකපාර බෙහෙත් දීපු ගමන් මේ රෝගියාට සුවයි. ඉතින් එහෙම වෛද්‍යවරු නම් දානවා මේ one shot ડોක්ටර් කියලා එහෙමත් දාලා තියෙනවා. ඉතින් මේ අපේ ජනතාව මේ වගේ වෛද්‍යවරු යම්කිසි කාණ්ඩ වලට බෙදාගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් සමහර වෛද්‍යවරු හිතනවා ඒගොල්ලෝ සමහර වෛද්‍යවරු ළමා රෝග වලට හොඳයි, සමහර වෛද්‍යවරු ආතරයිටිස් වලට හොඳයි, සමහර වෛද්‍යවරු සෙමට හොඳයි. ඉතින් ඔයගේ කියලා යම් බෙදීම් ඇති කරගෙන තියෙනවා. මම මේ කතා කරන්නේ මේ අදාළ අංශ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරු ගැන නෙමෙයි. මේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින වෛද්‍යවරු සම්බන්ධයෙන් මම මේ කතා කරන්නේ. ඉතින් අර සමහර නිගමන එච්චර නිවැරදි නැහැ. ඇයි එහෙම කියන්නේ? දැන් අපි හිතමු දැන් අපි මුත්‍රා අමාරුවක් තියෙන රෝගියෙකුට. දැන් සමහර වෛද්‍යවරු ඉන්නවා විශේෂයෙන්ම මේ හරි තියරියට, හරි පොතේ විදිහට මේක බේත් කරන්න යනවා. එතකොට එම වෛද්‍යවරයා මේක ඔයා සතියක් මේ බෙහෙත් ගන්න ඕනේ. මේ බෙහෙත් සතියක් පාවිච්චි කරන්න, ඒ සතියෙන් පස්සේ අහවල් පරීක්ෂණය කරන්න කියලා හරි දේ කියලා දෙනවා. නමුත් රෝගියාට මම කලින් සඳහන් කළ ගැටලු තියෙනවා නම් විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්න තියෙනවා. රෝගියා යන්නේ නැහැ ඒ කියන ක්‍රමවේදයට. රෝගියා දවස් දෙකක් බීලා රෝගේ සුවුනොත් බෙහෙත් නවත්තනවා. එහෙම නැත්නම් සමහර සුදුසුකම් නැති වෛද්‍යවරු ඉන්නවා. ඔය විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ විශේෂයෙන්ම දවස් දෙකක් වේල් දෙක තුනක් දෙනවා. ඒතකොට රෝගියාට හොඳයි. රෝගියා බලනවා අහවල් වෛද්‍යවරයා ළඟට ගියාම බෙහෙතුත් පොඩ්ඩයි රෝගයත් හොඳ වුණා. නමුත් ඇත්ත වශයෙන්ම හරි ක්‍රමවේදයට ගිහිලා නැහැ එතෙන්දී. ඉතින් ඒ වගේ වෙලාවල් තියෙනවා මේ රෝගියා දැනුවත් නැහැ ඇත්ත වශයෙන්ම මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා. හරි දේ කරන්න යන වෛද්‍යවරයා සමහර විට වැරදි කෙනෙක් විදිහටත් දකින්න ඉඩ තියෙනවා. ඉතින් මේ තවත් කාරණාවක් තමයි මේ රෝගීන් හිතනවා යම් ඖෂධ නිසා මේ සිරුරේ ඉන්ද්‍රියන්ට හානි වෙන්න පුළුවන්ද කියලා. මේක අපි නිතරම දකින දෙයක් තමයි මේ දියවැඩියාව කියන රෝගී තත්ත්වය සහ අධික රුධිර පීඩනය තියෙන රෝගීන් මේ කියන කතාවක් මම මේ කියන්න හදන්නේ. මොකද රෝගීන් කියනවා මේ අවුරුදු ගාණක් බෙහෙත් පාවිච්චි කරපු රෝගීන් ඇවිල්ලා කියනවා ડોක්ටර් දැන් මේ මගේ වගොඩු දෙක දුර්වල වෙලා තියෙනවා. දැන් මගේ වගොඩු නරක් වීගෙන එනවා කියලා කිව්වා. හැබැයි ડોක්ටර් මම මේ අවුරුදු 15ක් විතර බෙහෙත් බීලා ડોක්ටර් ওই බෙහෙත් වලට නේද ඕක වෙලා තියෙන්නේ කියලා මේ අපිට කියනවා.
නමුත් මේක ඇත්ත తත්වය මොකක්ද? ඇත්ත తත්වය තමයි සාමාන්‍ය වෛද්‍යවරයෙක් ඖෂධයක් නියම කරනකොට එහෙම සිරුරට හානි වෙන ඖෂධ එකපාර නියම කරන්නේ නැහැ. එහෙම හානි වෙන ඖෂධ තියෙන විශේෂයෙන් පිළිකා වගේ රෝග වලට බෙහෙත් කරනකොට. නමුත් සාමාන්‍ය රෝග වලට බෙහෙත් කරනකොට එහෙම ලොකු හානියක් වෙන ඖෂධ ඇත්තේ නැහැ. එතකොට අපි අවුරුදු 10ක් 15ක් ඖෂධයක් භාවිතා කළයි කියලා මේ ඖෂධයකින් වගඩුවක් දිය වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕන කාරණයක් තමයි. ඒකට හේතුව මොකද? මේ රෝගීන් දන්නේ නැහැ මේ දියවැඩියාව කියන රෝගී තත්ත්වය. එහෙම නැත්නම් අධික රුධිර පීඩනයක රෝගී තත්ත්වය. කාලයක් මේවා පාලනය වෙලා තිබ්බත් මෙම රෝග වලින් අපේ සිරුරේ තියෙන ප්‍රධාන ඉන්ද්‍රියන් වලට හානි වෙනවා කියන එක. මොකද මෙම රෝග අවුරුදු ගාණක් යනකොට මේ සිරුරේ ප්‍රධාන ඉන්ද්‍රියන් තියෙනවා. විශේෂයෙන්ම වකුගඩු, විශ්නායු පද්ධතිය, ඇස්, හෘදය වස්තුව, අක්මාව අන්න ඒ ප්‍රධාන අවයන් වලට මේ තියෙන රෝගී තත්ත්ව නිසා හානියක් සිද්ධ වෙනවා. මේ හානිය නමුත් රෝගීන් සම්බන්ධ කරන්නේ අර ඖෂධ වලට තමයි අන්තිමේදී සම්බන්ධ කරන්නේ. මේ ඖෂධ මෙච්චර කාලයක් ගත්තා මේ ඖෂධ නිසා මෙහෙම වුණා කියන එක. ඉතින් අපි කොච්චර වෛද්‍ය විද්‍යාවෙන් මේක තේරුම් කරලා දෙන්න හැදුවත් සමහර රෝගීන් පිළිගන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ දැනුම් මට්ටම අනුව ඔය ડોක්ටර් කිව්වට ඔය ඖෂධ ඕවා බීලා තමයි මට මෙහෙම උනේ කියලා නිගමනයකට එනවා. ඉතින් එහෙම රෝගීන්ගේ අදහස් වෙනස් කරන්නත් අමාරුයි. මොකද සමහර රෝගීන් ඉන්නවා මේ අද අපි දකින මේ සමහරු මොකද අපි මේ හරියට කියලා දෙන මේ විද්‍යාත්මක දේවල් පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ පිළිගන්නේ වෙනත් දේවල්. විශේෂයෙන්ම මේ කපු මාතුරු, කට්ටණ්ඩි එහෙම නැත්නම් වෙනත් ඔය බලවේග තියනවා කියලා විශ්ව ශක්තියෙන් බෙහෙත් කරනවා කියලා වගේ කියන වෙනත් මේ ප්‍රෝඩාකාරී පුද්ගලයෝ කියන දේවල් පස්සේ තමයි ගොඩක් රෝගීන් යන්නේ. ගිහිල්ලා ඒගොල්ලෝගේ ඒ කියන දේවල් ඔලුවට දාගෙන ඒගොල්ලෝ මනස හදාගෙන ඉන්නේ මේ ඒ කියන ඇත්ත කියලා. ඉතින් අපි කොච්චර ඇත්තක් කිව්වත් සමහර වෙලාවට පිළිගන්නවන්න අමාරුයි. හැබැයි මේ தত্ত্বය මේ දියුණු රටවල් වල මේ අපේ රටේ වගේ නරක නැහැ ඇත්ත වශයෙන්. මොකද බෙහෙතක් නිර්දේශ කළාම ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ පාවිච්චි කරලා බලනවා, ඔය තියෙන විශ්ලේෂණය කරලා බලනවා, ඒගොල්ලෝ අන්තර්ජාලයේ පරීක්ෂා කරලා බලනවා මේ කියන ඖෂධ වල මොනවා හරි හානියක් තියෙනවද කියලා. වෛද්‍යවරයන් කෙලින්ම විමසනවා ඇයි මට මේ ඖෂධ ලබා දෙන්නේ කියලා වෛද්‍යවරයන් කෙලින්ම පැහැදිලි කර ගැනීමක් කරගන්නවා. ඉතින් ඒ වගේ තත්ත්වයකට අපේ රටත් එනවනම් අපේ ජනතාවත් එනවනම් අපිට ගොඩක් ලේසි මේ බෙහෙත් කරගෙන යන්න. නැත්තම් රෝගීන් ගොඩක් වෙලාවට මේ බටහිර ඖෂධ වලින් සුව කරගන්න පුළුවන් රෝගාබාධ සුව කරගන්න නැතුව බෙහෙත් බොන්නේ නැතුව අන්තිමට රෝගේ සුව කරගන්න බැරි තත්ත්වයට පත් වුණාට පස්සේ උත්සාහ කළාට තේරුමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ රෝගීන් මේ සම්බන්ධයෙන් ගොඩක් දැනුවත් වෙනවා නම් ඊටාම හොඳයි. ඉතින් අද මේ තවත් පැත්තකට මම ඔයගොල්ලන්ගේ මේ අදහස් මේ ඔයගොල්ලන්ගේ හිතන විදිහ පොඩ්ඩක් යොමු කරන්න කල්පනා කරා. ඇයි අපි රෝගී වෙන්නේ කියන එක. මේ ගොඩක් අයට මේ ඔළුවට එන්නේ නැති දෙයක් තමයි අපි කන කෑම බීම වල තියෙන වස විස තත්වය. දැන් අපි දන්නවා මේ අපි ආහාරයට ගන්න එළවලුවක් හදන්න මොන තරම් මේ කෘමිනාශක බලනාශක භාවිතා කරනවද කියලා. ඒ තත්ත්වයට පත් කරගන්න ඉතා විශාල වශයෙන් භාවිතා කරනවා මේ රසායනික ද්‍රව්‍ය. ඒ වගේම ඒවා නිෂ්පාදනය කළාට පස්සේ ඒවා කල් තියාගන්න ඒවා සතුන්ගේ හානි වෙන එක වළක්වන්න ආයෙත් භාවිතා කරනවා රසායනික ද්‍රව්‍ය. ඉතින් ඇත වශයෙන්ම අපේ රටවල් වල භාවිතා කරන්නේ ප්‍රමිතියට තියෙන වල්නාශක කුමිනාශක නෙමෙයි. අපි දන්න විදිහට වෙනත් රටවල තහනම් කරපුවා අපේ රටවල් වල භාවිතා වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේවා පාවිච්චි කරන විශේෂයෙන්ම ගොවීන් කරන නරක වැඩක් තියෙනවා. ඇත වශයෙන් මේගොල්ලෝ එළවලුවක් වගා කරනකොට ඒගොල්ලන්ට පරිභෝජන වෙනම වවා ගන්නවා කුමිනාශක අඩුවෙන් ගහලා. එක්ක ගහන්න නැතුව ඒගොල්ලෝ වෙළඳපළට එවනකොට මේ කුමිනාශක වලින් නාවලා මේ අපිට ඒ දේවල් ලබා දෙනවා. ඉතින් මේක ඊටාම නරක වැඩක්. මේ තත්ත්වෙනුත් අපේ ජනතාව දැනුවත් වෙන්න ඕනේ. මේ වගේ වැඩක මුදල් මතම මේ හිතලා කටයුතු කරන වෙලෙන්දු නිසා ගොඩාක් ජනතාව රෝගී තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒ වගේම තවත් කරුණු කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම කල් තියාගන්න රසකාරක කල් තියාගන්න ඒවා ඒ කියන්නේ ප්‍රිසර්වටිව්ස් ඒ අරුණාම රස කරන ද්‍රව්‍ය රසකාරක ඒවත් විශේෂයෙන්ම ඊටාම අහිතකර දේවල් තියෙන්නේ. සමහර යෝගට් ගත්තාම ඔයගොල්ලෝ දන්නවා සති දෙකක් තියාගන්න පුළුවන් ඒවා තියෙනවා. මාසයක් තියාගන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් කිරි ගත්තාම එක දවසක් කල් තියාගන්න බෑ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේවට තියෙන රස කල් තියාගන්න ප්‍රිසර්වටිව්ස් වල
කොච්චර ප්‍රබල තත්වයක් තියෙනවද කියලා. එතකොට අපේ සිරුරට මේවයි මොනව වෙනවද කියලා කවුරුත් හරියට දන්නේ නැහැ. ඉතින් මතක තියාගන්න ඖෂධයක් නම් අපි දන්නවා ඇත්ත වශයෙන්ම ඖෂධය මොනවද තියෙන්නේ. මේ ඖෂධය නිසා මොනවද වෙන්න පුළුවන්. ඒක ලෝකෙම පිළිගන්න විදිහට පොතක පතක තියෙනවා. ඒකේ අගුණයක් ආවොත්. නමුත් අපි මේ භාවිතා කරන පරිභෝජනය කරන ද්‍රව්‍යවල තියෙන කෘමිනාශකවල තියෙන අහිතකරභාවය ගැන කිසි කෙනෙක් හරියට දන්නේ නැහැ. අද අපි දකින බෝ නොවන රෝගවලට ගොඩාක් හේතු වෙලා තියෙන්නේ මේ කරුණු කාරණා. විශේෂයෙන්ම දියවැඩියා රෝගී තත්ත්වය, අධික රුධිර පීඩනය, විශේෂයෙන්ම පිළිකා වගේ රෝග තත්ත්ව ඇති වෙන්න ප්‍රධාන කාරණාවක් තමයි මේ රසායනික ද්‍රව්‍ය අවිධිමත් ලෙස භාවිතා කිරීම. ඉතින් ඖෂධ ගැන කතා කරනකොට සමහර අය මේ ඖෂධ මේ සැරයි කියලා කියන තව හේතුවක් තියෙනවා. එකක් තමයි සමහර ඖෂධ තියෙනවා ප්‍රමිතියෙන් මේ බාලයි. එහෙම ඖෂධ භාවිතා කළාට රෝගියාට කිසිම මේ ඇඟට මේ දැනීමක් සිද්ධ වෙන්නේ නැහැ, රෝගය අඩු වෙන්නේත් නැහැ. සමහර ඖෂධ තියෙනවා ප්‍රමිතියෙන් ඉතා උසස්. ඒ තත්ත්ව පාලනය හරියටම ඒවට යටත් කරලා තියෙනවා. ඒ ඖෂධයේ හරි ප්‍රමාණය තියෙනවා. ඒ ඖෂධයේ අමුද්‍රව්‍ය හරි හොඳ ප්‍රශස්ත මට්ටමේ තියෙන අමුද්‍රව්‍ය වලින් හදලා තියෙන්නේ. ඉතින් එහෙම වුණාමත් මේ ඖෂධයේ අපේ සිරුරට දැනෙන විදිහ වෙනස් වෙනවා. හරි ඖෂධය භාවිතා කළොත් සිරුරට සමහර විට දැනෙන්න පුළුවන්. ඖෂධ නැති දෙයක් පාවිච්චි කළොත් බොරු ඖෂධ භාවිතා කළොත් සිරුරට දැනෙන්නේ නැහැ. ඉතින් ඒකත් මතක තියාගන්න ඕන කාරණාවක් ඖෂධ භාවිතා කිරීමේදී. ඉතින් මම තවත් පොඩි දෙයක් මෙතෙන්ට එකතු කරනවා. අපි නැවත වෙනම මාතෘකාවකින් කතා කරන්න බලාපොරොත්තු වෙන එක. සමහර අය හිතනවා මේ දේශීය ඖෂධ එහෙම නැත්නම් ආයුර්වේදීය ඖෂධ සමහර ඒවා දැන් අද වෙළඳ පොළ ආක්‍රමණය කරලා තියෙනවා මේ වාණිජමය පරමාර්ථ වලින්. ඉතින් ඒ නිසා මේ ඖෂධවල යම් කිසි ප්‍රමිතියේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ ඖෂධවල අපි හිතන්නේ නැති රසායනික ද්‍රව්‍ය තියෙනවා සමහරවිට එකතු කරලා වෙනම. විශේෂයෙන්ම ඖෂධීය තෙල් වර්ගවල විශේෂයෙන්ම ඖෂධීය ගුණයක් නැහැ. ඒවට රසායනික ද්‍රව්‍ය එකතු කරලා තියෙන්නේ. සමහර ඖෂධ වලට කෙලින්ම ඇල්කොහොල් එකතු කරලා තියෙන්නේ. එතකොට සමහර අය හිතනවා මේ දේශීය ඖෂධ ගත්තාම ඒවෙන් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් ඉස්සර කාලේ ඖෂධ හැදුවා වගේ නෙමෙයි දැන් ඖෂධ හදන්නේ. වැඩි ඉල්ලුමක්, වැඩි පරිභෝජනයක් තියෙනවා. එතකොට ඉල්ලුමට සැපයුමක් තියෙනවා. ඒක දෙන්න නම් මේ ඖෂධ අපි හිතන තරම් දේශීය ඖෂධ ඇත්තෙත් නෑ අපිට ලබා ගන්න. බොහෝ දුරට ඉන්දියාවෙන් එන්නේ ගොඩක් දේවල්. ඉතින් මේවා යම් අපේ ප්‍රමිතිය ගැන අපිට ගැටලුවක් තියෙනවා. මෙම ඖෂධ භාවිතා කිරීමේදීත් හිතන්න එපා මේ දේශීය ඖෂධ කියලා මේ සිරුරට අහිත කර නැහැ කියලා. ඒවත් අපිට හිතන්න පැති කරුණු කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ඖෂධයක් භාවිතා කිරීමේදී විශේෂයෙන්ම ගොඩාක් සැලකිලිමත් වෙන්න. ඔබට ගැටලුවක් තියෙනවා නම් මේ ඖෂධ ගැන විශේෂයෙන්ම ඔබගේ වෛද්‍යවරයාගෙන් විමසීමක් කරන්න. මට මොනවද මේ දීලා තියෙන ඖෂධ? ඇයි මට මේවා දීලා තියෙන්නේ? ප්‍රශ්න කරන්න පුළුවන් නේ. එතකොට ඔබට විශ්වාසයක් නැත්නම් තමන්ගේ වෛද්‍යවරයා කියන්නේ බොරුද ඇත්තද කියලා ඔබට පුළුවන් ඔබට වෙනත් වෛද්‍යවරයෙක් හම්බෙලා මේ කියන ඒවා ඇත්තද? මේ ඖෂධ මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා එහෙම අහගන්නත් පුළුවන්. එහෙමත් පුළුවන්. සමහර අයට පුළුවන් තමන්ට හොඳ බුද්ධියක් තියෙනවා නම් මේ ඖෂධ දීලා තියෙන ඒවා තමන්ට පුළුවන් මේ අන්තර්ජාලය හරහා පරීක්ෂා කරලා බලන්න මොන හරි මේවා ගැටලු තියෙනවද කියලා. ඉතින් ඒක නිසා අපිට ගොඩක් බටහිර වෛද්‍යවරු මම හිතන්නේ මේ ඖෂධ මේ නිර්දේශ කරනකොට මොන හරි යටින් හිතේ එකක් තියාගෙන මේ නරක ඖෂධ නිර්දේශ කරනවා කියලා. බොහෝ වෙලාවට හැමතිස්සෙම ඖෂධයක් නිර්දේශ කරන්නේ රෝගියාගේ සුභ සිද්ධිය හිතලා. ඉතින් ඒක නිසා යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ගොඩක් වෙලාවට වෛද්‍යවරයාම විමසලා ප්‍රශ්න කරන්න. එහෙම නැත්නම් ඖෂධ වේදිකෙන් සුදුසුකම් තියෙන ඖෂධ වේදිකෙන් ඖෂධය ගැන විස්තර ගන්නත් පුළුවන්. නමුත් වඩා හොඳයි විශේෂයෙන්ම අදාළ වෛද්‍යවරයා විමසන එක. ඉතින් කතාව ගොඩක් දික් වුණා. මම හිතන්නේ මේ කරුණු කාරණා ඔයගොල්ලන්ට වැදගත් වෙයි. ඉතින් අපි නැවතත් මේ ඖෂධ සම්බන්ධයෙන් කතා කරමු. විශේෂයෙන්ම අපි දැනට වෙළඳ පොලේ භාවිතා වෙන මේ දේශීය ඖෂධ ආයුර්වේදීය ඖෂධ පිළිබඳ තත්ත්වය කුමක්ද කියලා. ඉතින් අදත් අපේ වැඩසටහන අපි නිමා කරනවා. අපි නැවතත් හමු වෙමු අමරණා බෙට් සර්ව් එකෙන් අලුත් දෙයක් සමග.